අයිබෝන් සුබෝදෑසනක් අපි දවස ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා අද පත්තර සමග විස්තර මොනවද කියලා ඔබට කියවින්. ජාතික පුවත්පත්වල විවිධාකාරයේ ප්‍රධාන සිරස්තල අද දවසෙත් අපට දක්නට කියවන්නට ලැබෙනවා. සමහර දවස්වල ප්‍රධාන සිරස්තල එකම කාරණාවක් සෑම පුවත්පතකම. අද එක් කාරණා කියවන්නට දකින්නට ලැබෙනවා. නමුත් එකම ප්‍රධාන සිරස්තලයේ ලංකාදීප සහ අද පුවත්පත් දෙකේම දකින්නට ලැබෙනවා. ඒ තමයි මහබැංකු බැඳුම් කර වංචාව මහේන්ද්‍රන් ගෙන්වන්න අන්තිම ලිපියත් යවයි. නීතිපති අධිකරණයට දන්වයි. මම පුට ගත්තේ ලංකාදීප ප්‍රධාන සිරස්තලය. එහි සඳහන් වන ආකාරයට භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නයි ඉල්ලීමක් නීතිපතිවරයා සිංගප්පූරුවට යවනවා. මේ යවන්නේ තුන්වන වරටයි. තුන්වන වරට තමයි මේ පිළිබඳ කරුණු දැක්වීමක් එක්ක ඉල්ලීමක් සිදු කරනු ලබන්නේ. උදාර්පණ නීතිය යටතේ අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකුව අධිපතිවරයා මෙරටට පිටුවහල් කරන්නට කියලා. අපි අද පුවත්පතට අවධානය යොමු කිරීමේදීත් එහි සඳහන් වෙනවා අර්ජුන්ව පිටුවහල් කරන්න නීතිපති තුන්වන වරටත් සිංගප්පූරුවෙන් ඉල්ලයි කියලා විස්තර සහිතව අද මේ වාර්තාව සැකසී ඇති ආකාරයක් අපට දකින්නට ලැබෙනවා. විශේෂයෙන් මේ සිද්ධිය සම්බන්ධව රවි කරුණානායක මැතිතුමා ඇතුළු ඒ වගේම අර්ජුන් ඇලෝසියස් මේ ආදීන් අත්අඩංගුවට පත්වීමත් එක්ක අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහ පුංචි හේවා කියන මාතුරුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඒ දෙදෙනාම සිංගප්පූරුවේ සිටින බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. පහුගිය කාලයේ මුළුල්ලේම යම් යම් සොයා බැලීම් ඒ වගේම ගෙන්වා ගැනීමට උත්සාහ කිරීම සිදු කළාට ඒවායින් පළක් වුණේ නැහැ. හිටපු ජනාධිපතිවරයා සමේත් පිටු ගණනක අත්සන් සහිතව එතුමාට එක කාලයක අත්සන් කරනවා ඇරෙන්න වැඩක් තිබුණේ නැහැ කියලාත් කියුණා මේ ලියුම් වලට. එහෙම නැත්නම් මේ වාර්තාවන් වලට ඒ හැම පිටුවක් ගානෙම අත්සන් කරලා යවුවත් සිංගප්පූරුවට තවමත් මේ පිළිබඳව ගත්තු ක්‍රියාමාර්ගයක් එහෙම නැත්නම් අපේ බලාපොරොත්තු ඉටුවීමක් දකින්නට නොලැබෙන බවයි තිබෙන්නේ. ඒ අතරේ අපි නැවත මතක් කරන්නට කැමති මේ ආකාරයේ වංචා දූෂණ පිළිබඳව සෙවීම විශේෂයෙන් මේ රජයෙන් බලාපොරොත්තු වුණු කාර්යයක්. මේ අපි දකින්නේ අද දිවයින පුවත්පත මේ පිළිබඳව කර තිබෙන වාර්තාකරණය. ඉතින් මේ රජය පත්කිරීමෙන්ම ජනතාව අපේක්ෂා කළ කාරණා බවට පත්වෙන්නේ කෙසේ හෝ මේ අයව නීතිය හමුවට රැගෙන එම සහ මේ රටට වෙච්ච පාඩුව පියවා ගැනීම. එයත් ඉතාම වැදගත් වෙන කාරණාවක් බවට පත්වෙනවා. වංචාවක් සිදු වී ඇති බව බොහොම පැහැදිලි කාරණාවක්. අප දැන් දකින්නේ දිනමින වාර්තාව මේ පිළිබඳව එහිත් පැවැත්වෙන්නේ සඳහන් වෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ පිළිබඳව පැවැත්වෙන බවක්. එතකොට මේව සොයා ගැනීම, ගෙන්වා ගැනීම, නීතිය ක්‍රියාත්මක කිරීම සහ රටට සිදු වූ පාඩුව අලාභය පියවා ගැනීම මේ සියලු කාරණා ජනතාව අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂා ඉටු කිරීමට රජය කෙතරම් සමත් වේවිද කියන එක තමයි කවුරුත් අවධානයෙන් ඉන්නේ. හැබැයි රජය ජනතාවට මැතිවරණ සමයන්හිදී ලබා දුන් පොරොන්දු අතර ප්‍රමුඛ ස්ථානයක් මේ කාරණාව පිළිබඳ ගත්තු බවත් අපි යලි සිහිපත් කරන්නට කැමතියි. ඊළඟට අපි අවධානය දෙමු තවත් වාර්තා කිහිපයක් වෙත. එයින් දිනමින පුවත්පතේ වෙන මේ වාර්තාවට අවධානය යොමු කරන්නට ඕනේ. ප්‍රධාන සිරස්තලයේ නොවුනාට ඉහළින්ම කර තිබෙන වාර්තාකරණය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක්. ගෑස් හිඟයකුත් නැහැ, මිල වැඩි කරන්නෙත් නැහැ. අග්‍රාමාත්‍යවරයා වෙළඳ අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. විශේෂයෙන් මේ උත්සව සමය තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පිළිබඳව කටයුතු කරන ආකාරය ඊළඟට විශේෂයෙන් වෙළඳ අමාත්‍යවරයා වෙත ඉල්ලීම ඉදිරිපත් වී තිබෙනවා ගෑස් සමාගම් වෙතින් ගෑස් මිල ඉහළ නංවන්නට කියලා. මේ ආදී කාරණා පිළිබඳ අවධානය දෙමින් සොයා බැලීමක් සිදු වෙනවා. ඉතින් අග්‍රාමාත්‍යවරයා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා කිසිසේත්ම ගෑස් මිල ඉහළ නැංවීමට කටයුතු කරන්නේ නැහැ කියන එක පිළිබඳව. ඒකට හේතුව විදිහට පෙන්වා දෙන කාරණාවක් තිබෙනවා. පසුගිය කොවිඩ් වසංගතයේ මුල් අවධියේදී ලෝක වෙළඳපොලේ ගෑස් මිල පහළ ගිහිල්ලා තියෙද්දිත් ලංකාවේ මිල පහළ දැමීමක් සිදු නොකොට ඒ ලාභය මේ ව්‍යාපාරිකයෝ ලබා ගත්තා නම්
අද ඔවුන්ට යම් පාඩුවක් ලෝක වෙළඳපොලේ මිල උච්චාවචනය වීමත් එක්ක සිද්ධ වෙනවා නම් එයත් ඔවුන් දරාගත යුතුයි කියන එක සහ එය මහ ජනතාව පිට පැටවිය නොහැකි කියන එක තමයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන කාරණාව. ඒ නිසා මේ උත්සව සමය තුල යම් මිල වැඩිවීමක් සිදු කරන්නේ නැහැ කියන එක සඳහන් කළාට දිගටම මේ ආකාරයෙන් පවත්වාගෙන යනවාද කියන එක පිළිබඳව නම් තවම නිශ්චිත තහවුරුවක් සහතිකයක් නැහැ. කෙසේ වෙතත් ගෑස් මිල ළඟදී වැඩි නොවන බවක් තමයි ඒ අනුව කියවෙන්නේ. නමුත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළාට ලංකාවේ ගෑස් හිඟයක් නැහැ කියලා යම් යම් ස්ථානවල යම් යම් අලවිසල්වල වෙනදාට තිබූ ගෑස් අද නැහැ. ඒ නිසා සමහර වෙලාවට ඒ තැන්වල ගෑස් බලන්න වෙනවා කියලා තමයි ජනතාව නම් කියන්නේ. සමහරලාට බොහෝ දුර බැහැර යන්න සිද්ධ වෙලා තිබෙනවා කියලා ගෑස් ටැංකියක් හොයාගන්න ජනතාව වෙතින් මැසිවිලි තිබෙන බවත් ඒ නිසා වහා මේ පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම වඩා වැදගත් වේවි කියන එකත් අපි රජයට අවධාරණය කරන්නට කැමති. ඒ නැහැයි කියන එකේ අරමුණ සහ බොහෝ වෙලාවට මේ නැහැයි කියන්නේ වංචනික තත්ත්වයක් කියන එක තමයි පාරිභෝගික ජනතාව කියන්නේ. ගෑස් හංගලා ගෑස් නැහැ කියනවා කියන එක තමයි වෙළඳුන්ට නැගෙන චෝදනාව. ඒ නිසා වහාම වෙළඳ අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරිය තියෙනවා මේ ආයතන මේ පිළිබඳව සා බලනවා නම් එය ඉතාමත්ම වැඩදායී වැදගත් වේවි. අපි ඊළඟට තවත් කාරණා කීපයකට අවධානය දෙන්න ඕනේ. ඉන්න එකක් තමයි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ශ්‍රී ලංකන් එයාර්ලයින් එයා බස් සමාගමෙන් රුපියල් කෝටි 20,000ක වන්දියක් ඉල්ලයි. බරපතල මූල්‍ය අක්‍රමිකතා ගුවන් යානා මිලදී ගැනීම සඳහා වූ ගිවිසුම අවලංගු කරන්නත් කියලා මෙහි තවදුරටත් සඳහන් වෙනවා. මේ ගැන විස්තර වාර්තාව කියවා බැලීමේදී දැක්වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදන සමාගම වන එයාබස් ආයතනයෙන් අමරිකානු ඩොලර් බිලියනයක් රුපියල් කෝටි 20,000ක වන්දියක් ඉල්ලා එන්තරවාසයක් යවා ඇත. එයාබස් සමාගම සමග සිදු කළ ආන්දෝලනාත්මක ගනුදෙනුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදු වූ අලාභය කීර්තිනාමය අහිමි වීම සහ පිරිවැය ප්‍රතිපූර්ණය කර ගැනීම යන දී කරුණු වෙනුවෙන් මෙම වන්දි මුදල ඉල්ලා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පත්තරගේ අරුණට පැවසුවයි කියලයි අරුණ පුවත්පත ඔබ මේ දකින වාර්තාවේ තවදුරටත් සඳහන් කරන්නේ. මේ පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අත්විඳි තත්ත්වයන් අපගේත් මතකයට නැගෙනවා මේ වාර්තාව කියනකොට. මේ නිසා ඔවුන්ගේ කීර්තිනාමයට බරපතල හානියක් වූ බව රහසක් නොවේ. ඒ වගේම ඒ නිසා තවත් ගැටලුකාරී තත්ත්වයන් අර්බුදකාරී තත්ත්වයන් රැසක් නිර්මාණය වුණා. අපි ඊළඟට අවධානය යොමු කරන තවත් සුවිශේෂ කාරණාවක් තිබෙනවා දින මින පුවත්පතේ. ලෝක උරුම අධිරක්ෂිතයේ මහා පරිමාණ වල්ලපට්ට ජාවාරමක් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින් නම් කොට ඇති නකල්ස් අධිරක්ෂිත කලාපයට අයත් දුනු මඩල ඔය දෙපස ගෝනමඩ පුවක්පිටිය පතනගම කවුඩාගම්මන ඊළඟට මේ ආදී අධිරක්ෂිත වනාන්තරයේ මේ දිනවල මහා පරිමාණයේ වල්ලපට්ටා ගස් කපා දමා ඒවායේ කොටස් රැගෙන යාමේ ජාවාරමක් ක්‍රියාත්මකයි කියලා ප්‍රදේශවාසීන් තමයි චෝදනා කරන්නේ. දැන් මේ එකක් ඊළඟට නකල්ස් වල මේ නකල්ස් ආශ්‍රිතව සිදුවන එකක්. ඊළඟට ගත්තහම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙවැනි සංවේදී වන කලාප විනාශ කිරීමේ තත්ත්වයන් ඒවාට අනවසරයෙන් ඇතුල් වෙලා ගස් කැපීම ඉදිකිරීම කිරීමට යාම මේ ආදී තත්ත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා වෙන කාලයක් බවට මේ කාලය පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි හිතුවා ඒ සම්බන්ධ තවත් වාර්තා අපට යම් යම් තැන්වල දකින්නට ලැබෙන නිසා ඒවා වෙතත් අවධානය දීම වැදගත් වෙනවා කියලා අපි අද දිවයිනේ දකිනවා ප්‍රධාන ඡායාරූපයක් විදිහටම පළ වෙලා තිබෙනවා හෝටල් ඉඩම සිංහරාජයට තවත් අක්කර 1500ක් පවරා ගැනේ. සිංහරාජ වනාන්තරයට ඇත් ඉඩමක් හෙළි කර හෝටලයක් ඉදිකිරීමට සූදානමක් ඇතැයි කියන අක්කර 7කින් යුතු එම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙවැනි කාරණා පිළිබඳව ක්ෂණිකව මැදිහත්වීමක් කරලා ඒ පිළිබඳව සොයා බලලා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අපගේ ප්‍රශංසාව ආණ්ඩුවට හිමිවිය යුතුව තිබුණත් කාලයෙන් කාලයට මෙවැනි සිදුවීම් සිදුවන්නට පත්වන ඒ රජයන් වල කටයුතු කරන මැති ඇමතීන්ලා ඉන් පස්සේ ඉන් පහළ ඉන්න කාර්ය මණ්ඩල ඉන් පස්සේ ගත්තහම නිලධාරීන් බලධාරීන් මේ ආදී
බල සම්පන්න අය මොනතරම් දුරට ඉවහල් වෙනවාද කියන එක පිළිබඳව රටේ ජනතාවට මෙන්ම මාධ්‍ය විදියට අපට තිබෙන්නේ දැඩි කනගාටුවක් සහ කම්පනයක් කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මේ පිළිබඳව සොයා යාම්වලදී මේ කලින් කලට සිදුවන වන විනාශයන් පරිසර හානි පිළිබඳව සොයා යාමේදී ඒ බොහෝ සිදුවීම් පිටුපස දේශපාලනය මුදල් බලය ව්‍යාපාරික ප්‍රජාව මේ ආදී එම නැත්නම් නෑහිතවතුන් මේ කියන අයට සම්බන්ධය මේ ආදීන් අනිවාර්යෙන්ම කොහේ හෝ ගෑවිලා ඉන්නවා. සිංහරාජ්‍ය වගේ තැනක මේ වගේ සුන්දර භූමියක අක්කර ගානක් අත්පත් කරගෙන මේ වගේ ඉදිකිරීමක් කරන්න ඔබට මට සාමාන්‍ය ජනතාවට පුළුවන් කමක් කොහෙත්ම නැහැ. එහෙමනම් මේට ධනය සහ බලය කියන දෙකම අතිශය වැදගත් වෙනවා. ඒ පිළිබඳව හිතද්දී එක පැත්තකින් සුතිවන්ත විය යුතු වුණාට මේ පිළිබඳව කඩිනම් පියවර ගැනීම පිළිබඳව කලින් කලට පත් වූ රාජ්‍යයන් සහ මේ සෑම සියලු දෙනාම මේවට වගකිව යුතුයි කියන එක බොහොම පැහැදිලිව අප ප්‍රකාශ කරන්නට ඕනේ. මේ නිසා මේ දිනවල පරිසර සංවිධාන ඊළඟට ගත්තාම පරිසර වේදීන් මේ ආදීන්ට වැඩි වෙන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. සෑහෙන සොයාබැලීම් කරන්නට වෙලා තිබෙනවා. දිවයිනේ නන් දෙසින් වාර්තා වෙනවා යම් සිදුවීම්. රජය නම් මේ සියලු කාරණාම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තමයි පෙනෙන්න තිබෙන්නේ. නමුත් මෙවැනි තොරතුරු වාර්තා වෙන සෑම වෙලාවකම සොයා බලා කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. බොහෝ වෙලාවට පේන තත්ත්වයට වඩා ඇතුළත තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන්. ඇතැම් වෙලාවට අසත්‍ය පුවත් නිර්මාණය කරන ලද පුවත් වාර්තා වෙනවා වන්නටත් පුළුවන්. නමුත් සියල්ල එසේ නොවන බව රජයත් අවධාරණය කරගත යුතුයි, අවබෝධ කරගත යුතු කාරණාවක් කියන එක අපි විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි. ඇතැම් වන විනාශයන් සිදු වෙන්නේ මාර්ගයට පේන ආකාරයට නෙමෙයි. මාර්ගයේ ඉඳලා මීටර ගණනාවක් ඇතුළතින් තමයි වනය කපාගෙන ගිහිල්ලා තියෙන්නේ. අපි මේ මෑත කාලීනව දැක්ක සීගිරිය ප්‍රදේශයේ මෙහෙම සිදුවීමක්. පාරේ ඉඳලා බැලුවාම පේන්නේ වනාන්තරය. කිසි හානියක් නැහැ, ගැටලුවක් නැහැ, නිරුපද්‍රිතයි. හැබැයි ඇතුළට ගිහිල්ලා බැලුවට පස්සේ එක දිගට යායක් හෙලිපෙහෙලි කරලා අවසానයි. ඊළඟට රාජ්‍යයේ ඇතැම් ඇති ඇමතිවරු වනජීවී ඇමතිවරයා පසුගියදා අපි දැක්ක විමලවීර දිසානායක මැතිතුමා ප්‍රකාශයක් කරනවා මේ විදියට ගියොත් ආකාශය තමයි ගෙවල් හදන්න වෙන්නේ කියලා. මේ විදියට ගියොත් අපිට ආකාශවත් ඉන්න පුළුවන් වේද කියන එකයි අපිට තිබෙන ගැටලුව කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ජනතාවට පදිංචි වෙන්න නිවාස ඉදි කරගන්න සුදුසු තැන් සොයා ගැනීම වැදගත් වෙනවා. හැබැයි ඒ සුදුසු තැන වනාන්තරයේද කියන එක තෝරා ගැනීම වැදගත් වෙන කාරණාවක් කියන එක අපි විශේෂයෙන් අවධාරණය කරමින් තවත් කාරණාවක් වෙත ඔබේ අවධානය යොමු කරන්නට කැමති මේට සම්බන්ධ කළ හැකි පුවත් වාර්තාවක් වෙත ඒ අරුණේ තිබෙන මෙන්න මේ වාර්තාව. කිතුල්ගල ගං එවුරේ පරිසරය වනසන අනවසර හෝටල් 7ක් පිළිබඳව අරුණ ගෙනෙන වාර්තාවක්. දැන් මේ කාලේ එක පෙළට එක වාර්තා වෙනකොට මෙවැනි සිද්ධි ඇතැම් කෙනාට සමහරට සිතෙන්නට පුළුවන් මේ ඔක්කොම මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ වෙන දේවල්ද කියලා. මේ බොහෝ කාරණා සොයා බැලීමේදී වසර ගණනාවක සිට සිදුවන සිද්ධීන් පිළිබඳව සිද්ධීන් ගැන කියන එකත් අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. හැබැයි පවතින රජයට වගකීමක් යුතුයකමක් තිබෙනවා. දුන් පොරොන්දු ඉටු කිරීමට නම් මේවා පිළිබඳව සොයා බලා වහාම සුදුසු ක්‍රියාමාර්ග ගැනීම. ඒකයි වැදගත් වෙන කාරණාව. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමින් සිටි කාරණාවට අදාළ වෙන තවත් වාර්තා කිහිපයක් මුණ ගැසෙන නිසා ඒ වෙත යොමු වෙලා එමු. හෝටලයක් ඉදිකරන අක්කර 7 සහ තවත් අක්කර 1500 සිංහරාජ්‍යයට පවරා ගැනීමේ රාජ්‍යයේ ස්ථාවරය පිළිබඳව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කරන කාරණාව අද පුවත්පත යලිත් වාර්තාකරණයකුත් අපිට දකින්නට ලැබෙනවා. ඒක කාරණාවක්. ඊළඟට තියෙනවා පහර දීමේ සිද්ධීන් දෙකකට ප්‍රාදේශීය මන්ත්‍රීවරු දෙන්නෙක් අත්අඩංගුවට ගස් කැපුව බවට තවත් ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් ගැන විමර්ශන. පාර කලින් මේ දේශපාලනයේ සහ වන විනාශය අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව කතා කළ නිසා විශේෂයෙන් මේ උපුටා ගැනීම කරන්නේ. අද ප්‍රියන්ත කොඩිපිලිගේ ෆ්‍රයිඩේ බුලට් කවි පෙළත් මේ හා සැසදෙනවා. ඒ නිසා අපි බලලිමු මොනවද ප්‍රියන්ත කොඩිපිලි අද කියන්නේ. කැපෙන ලෙසට ගස් යයි මුඩු බිම් පෑදී මහවන මැදින් හැදෙනවා හෝටල් වේදී. වනසා දමන විදියට තුරුවැල් ආදී රැකුණුත් ඇති ඉතින් ජයසිරි මහබෝධි. එහෙමයි කොඩිපිලිට හිතෙන්නේ මේ යන විදියට ජයශ්‍රී මා බෝධීන් වහන්සේවත් රැකුණොත් ඇති කියලා කොඩිපිලි කියනකොට ඇතැම් අය ඉන්නවා ජයසිරි මා බෝධීන් වහන්සේට වගේ බෝධීන් වහන්සේ නමකට වගේ ගහට වැලට සතාට ආදරය කරන අයත් මේ රටේ ඉන්නවා කියන්න හොඳ උදාහරණයක් අපිට ලංකාදීපෙන් මුණ ගැස්සෙනවා. අධිවේගයේ පණ්ඩු කරඳ ගහ මගේ ඉඩමේ සිටුවන්න ළඟම ඉඩමේ අයිතිකරු ජනපතිට කියයි.
නිකම්ම කියනවා නෙමේ ඉල්ලීමක් ඉදිරිපත් කරනවා තමන්ගේ ඉඩමේ ඒ පාරිසරික තත්ත්වයන්ට ගැලපෙනවා නම් මේ ශාකය රෝපණය කරන්නට කියලා. මෙහිදී සඳහන් කළ යුතු තව කාරණාවක් තිබෙනවා. මේ කියන මහත්මයාගේ ඉඩමෙන් තමයි අධිවේගයේ එම කොටස ඉදිකිරීම සඳහා භූමිය පවරා ගැනීමක් සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට ඒ පවරා දුන්නු කොටස හැරුණු කොට ඉතිරි කොටසේ මේ ශාකය රෝපණය කරන්නට පුළුවන්ද කියන එක හොයලා බලලා පුළුවන් නම් තමන්ගේ වත්තේ මේ ශාකය රෝපණය කරලා රැක දෙන්න කියලා තමයි එතුමා ඉල්ලනවා කියලා අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. එහෙම තත්ත්වයනුත් තියෙනවා. අපි ඊළඟට අවධානය යොමු කරනවා තවත් කාරණා කිහිපයක් වෙත. එන්න එකක් තමයි අද මව්බිම පුවත්පත ගෙනෙනවා සුවිශේෂ වාර්තාවක් පැහැරගත් බවකී මාධ්‍යවේදියාගේ බොරු වාතේ පත්තුවේ. මේසන් හැන්දකින් ගෙදරදීම අත්පුච්චාගෙන චතුර සේනාරත්නගේ කාර්යාලයේ පැය 3ක් ඉඳලා රෝහල් ගත වෙලා. සැකකරු තවත් නඩු දෙකක විත්තිකරුවෙක්. Facebook ලයික් වැඩි කර ගන්න ප්‍රසිද්ධ වෙන්න රඟපෑම කළ බව පිළි අරන්. මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනරත්න සහ එතුමාගේ පියා රාජිත සේනරත්න මන්ත්‍රීතුමන් පැහැර ගැනීමකට ලක් කරලා පහර දීලා මහමග දමා ගියා කියපු පුද්ගලයෙක් ගැනයි මේ කතාව. මේ කියන පුද්ගලයා එහෙම නැත්නම් මේ කියන මාධ්‍යවේදියා ලංකාවේ විකල්ප පුවත්පතක මාධ්‍යවේදියෙක් බවට සඳහන් කරනවා. නමුත් සම්පූර්ණ ව්‍යාජ සිදුවීමක් පිළිබඳව තමයි මේ පැමිණිල්ල ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කරපු පාර්ශවයේ වෙතම දැන් චෝදනාව එල්ල වෙනවා. මේ නොකල වරදකට රාජිත සේනරත්න සහ චතුර සේනරත්න යන මහත්වරුන් ඇදා ගැනීමට ගත්තු උත්සාහය පිළිබඳව අපි දකිනවා අනෙක් පුවත්පත් වලත් මේ පිළිබඳව කර තිබෙන වාර්තාකරණයන්. ලංකාදීප පුවත්පත අපි බැලුවට ඒ පුවත්පතේ නම් මුණ ගැසෙන්නේ. නමුත් වෙන පුවත්පතක මා දැක්කා මේ පිළිබඳව වාර්තාවක් පළ වෙලා තිබෙනවා. ඔබ දැන් දකින්නේ එක් වාර්තාවක් පැහැරගෙන ගොස් පහර දී මහමග දමා ගියයි බොරු පැමිණිල්ලක් කරලා ඒ බොරු පැමිණිලි කිරීම නිසා ඒ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ ලංකාදීපේ තමයි මේ වාර්තාව පළ වෙන්නේ. ඒ මුල් පිටුවේම පළ වෙන තවත් වාර්තාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. කෙසේ වෙතත් පහුගිය කාලේ මේ මාධ්‍යවේදීන් පැහැර ගැනීම ඊළඟට විවිධ අඩන්තේට්ටම් මේ දකින්න දිවයින වාර්තා අඩන්තේට්ටම් කිරීම පිළිබඳව එම රජයේ සමීට පෙර පැවති රජයට දැඩි ලෙස චෝදනා එල්ල වුණා. දැන් මෙතුමන්ලාට චෝදනා එල්ල කරන්න ඇතැම් කෙනෙක් ව්‍යාජ ලෙස උත්සාහ දරනවා නම් එය වැරදි ක්‍රියාවක්. පහර දීමේ සිද්ධීන් දෙකකට ප්‍රාදේශීය මන්ත්‍රීවරු දෙන්නෙක් අත්අඩංගුවට ගැනීම ගැන අපි කලින් උපුටගත්ත අද පුවත්පතේ තිබෙන වාර්තාවක්. ඊළඟට මව්බිම පුවත්පතේ අපි දකිනවා ඊටාම සුවිශේෂ තවත් සිදුවීමක් පිළිබඳ කර තිබෙන වාර්තාකරණයක්. දරු ප්‍රසූතියට ආසන්න බැවින් ජපන් තරුණිය පෙම්වතාගේ ලොකු අම්මාට බහර දෙන්න නියෝග. ඔබට මතක ඇති කලකට ඉහතදී ජපන් තරුණියක් මෙරටට ගෙන ඒම පිළිබඳව ලංකාවේ තරුණයෙකුට චෝදනා එල්ල වුණා. ඒ මවගෙන් බලහත්කාරයෙන් මේ ඒ දියණියව අරගෙන ආවේ සහ ඇය ගැබ්ගෙන සිටීම පිළිබඳව දැඩි අවධානයක් යොමු වුණා. පරිවාස භාරයේ තමයි මේ තරුණිය හිටියේ. දැන් ඇය දරු ප්‍රසූතියට ආසන්නයි කියලා කියන නිසා නීතිඥවරු විසින් විශේෂ ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙන්නට කියලා. ඒ අනුව ලැබුණු නියෝගය තීන්දුව තමයි ඇයව දැන් සොයා බලන්නට කියලා තිනවා ජපාන තානාපති කාර්යාලය තුලදී ඇයගේ සහ ස්වාමියාගේ විවාහය සිදු කර දීමේ හැකියාවක් පවතිනවාද කියන කාරණාව පිළිබඳවත් ඊළඟට ගත්තට පස්සේ ඇගේ දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නට කටයුතු කිරීම පිළිබඳවත් ඇගේ මේ කියන තරුණයාගේ මව විත්තිකරුවෙක් විදිහට නම් කරලා තිබෙන නිසා මේ චෝදනාවට අදාළව ලොකු අම්මාට ඇගේ භාරකාරත්වය පවරන්නට කටයුතු කරනවා කියලා. එපමණක් නෙවෙයි ඇගේ මව පිළිබඳව සෑහෙන කතා බහක් තිබුණා පහුගිය කාලේ. ජපානයේ සිටින ඇගේ මවගෙන් ඇයට දැඩි ලෙස හිරිහැර වද හිංසා තිබෙනවා. ඇයට හිමිවන දේපල වෙනත් පුද්ගලයෙකු හා එක් වෙලා අත්පත් කර ගැනීමට සඳහා තමයි මව මේ ඇයව අසීරුතාවයට පත් කරන්නේ කියලා. කෙසේ වෙතත් ඒ මවම දැන් ඇයට මේ අවස්ථාව ලබා දී ඇති බවකුත් සඳහන් වෙනවා. එවැනි සුඳුරු විදිහට විසඳෙන ඇතැම් කාරණා තුල අද මේ පත්තර වාර්තා අතර දකින්නට නොලැබුණාට ඇතැම් මාධ්‍යවල වාර්තා කර තිබෙන කාරණා අතර දකින්නට ලැබුණා.
ප්‍රසූතියට ඔන්න මෙන්න කියලා තිබ්බ තම බිරිඳට පහර දුන් ස්වාමියෙකු පිළිබඳවත් යම් ප්‍රදේශයක සිදුවීමක් ඔය එක කාරණාවක් විතරයි වැනි සිදුවීම් තව වන්නට පුළුවන් මේ රටේ. එහෙම ගත්තාම Tamanගේ පෙම්වතිය මේ මවක් වන්ට සිටින තරුණියව බොහොම ආදරෙන් රැක බලාගෙන නීතිය හමුවේ සාධාරණීෂ්ඨ කරගන්නට වෙරවෑයම් දරපු මේ තරුණයාගේ ආදර්ශවත් භාවයයි අපි විශේෂයෙන් මතු කරන්නේ. ඒ අතරේ අපි සුවිශේෂ කාරණා කිහිපයක් තව දකිනවා මව්බිමේම වාර්තා වෙනවා රට සිට පැමිණෙන අයට අලුත් නිරෝධාන චක්‍රලේඛය පිළිබඳව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනේ දැඩි ඉල්ලීම් තිබුණා හෝටල්වල නැවතිලා නිරෝධානයට ලක්වීම තුළ දැඩි මුදලක් වියදම් කරන්නට සිදුවීම පිළිබඳව ඒ අනුව ගත්තට පස්සේ දින 14ක කාලයක් හෝටලයක නැවතිලා හිටියාම ලක්ෂ ගාණක් වියදම් කරන්න ඕනේ. නැත්නම් වෙලාවට නිසි පහසුකම්වත් ලැබෙන්නේ නැහැ. අවම පහසුකම් මත තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ කාලය ඇතුළත කියලා. කෙසේ වෙතත් මේ ගැන අවධානය යොමු කරලා දැන් යම් තැනකට ඇවිත් තිබෙනවා විදේශගතව පැමිණෙද්දී දවස් 7ක කාලයක් මේ මධ්‍යස්ථානයේ එහෙම නැත්නම් හෝටලයක නැවතිලා ඉඳලා ඉතිරි දින 7 නිවසේදී නිරෝධානය වීම අවශ්‍ය අනිකුත් කාරණා එක්ක සිදු කිරීම සඳහා යම් අවසරයක් ලබා දීම ගැන. ඒ වගේම තමයි වෙනත් මධ්‍යස්ථානයක නිරෝධානයට ලක් වෙනවා නම් යවනවා නම් දින 10කින් පසු තවත් දින 4ක කාලයක් නිවසේ නිරෝධානය වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ආදී කරුණු පිළිබඳව මේක සෑහෙන කරුණු අධ්‍යයනය කරලා ගත්තු තීන්දුවක් කියලා. ඒ කියන්නේ කොහොමද කොවිඩ් වසංගතයට අදාළ චක්‍රලේඛ මාර්ග උපදේශ සහ ඒවා බලපාන ක්ෂේත්‍ර අනුව කලින් කලට වෙනස් කිරීමට සිදුවනවා. මේ තමයි පිටරට සිට පැමිණෙන ලාංකිකයින් පිළිබඳව දැන් ගන්න තීන්දුවල ස්වභාවය අපට දක්නට ලැබෙන ආකාරයෙන්. මේ කාරණාව තවත් වාර්තා දකින්නට තිබෙන්නටත් පුළුවන් මේ පිළිබඳ වෙනත් පුවත්පත් තුල. ඒ සමගම දුම්රිය වර්ජනය අවසන් වුණා ඊයේ දහවල්. හැබැයි දුම්රිය ධාවනය ඊයේ පස්වරුවේත් නිසි පරිදි සිදු නොවූ බව තමයි දුම්රිය පාලක මැදිරිය උපුටා දක්වමින් අද මාධ්‍ය වාර්තා තුළ දක්නට ලැබෙන්නේ. දුම්රිය වර්ජනයෙන් මගීහු අනාතයි ලොකුගේගේ පොරොන්දුවෙන් වර්ජනය නවතී කියලා දිවයින වාර්තාවක් ගෙන එනවා. තවත් පුවත්පතක ඡායාරූප සටහනක් සහිතව වාර්තාවක් ගෙන එනවා දකින්න පුළුවන් ඒ ලංකාදීපය. දුම්රිය වර්ජනය නිසා මගීහු මරුවා සමග වාසී. ඇතැම් මගින් අර ඉන්දියාවේ දුම්රිය වල තත්ත්වය අපිට දකින්නට ලැබුණා මේ ගමන් කරද්දී. දුම්රිය වහලෙත් යනවා එල්ලිලා යනවා කිසිසේත් මගේකට යන්න නොහැකි අවදානමක් අරගෙන යනවා අපිට දකින්නට ලැබුණා. Tamanගේ රැකියාව කරගන්න සේවා ස්ථානයට යාම සඳහා කිසිහු ගමන් කරන්නට ඇතැම් අයට සිද්ධ වෙලා තිබෙනවා. මෙවැනි වර්ෂණ තුල දැඩි අසීරුතාවයට වෙඩි ජනතාව පත් වෙනවා කියන එක සඳහන් කරන්න ඕනේ. මේ අප දකින්නේ කලින් කියු ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය සහිත වාර්තාව. ඊළඟට නැවත වතාවක් අපි මව්බිම පුවත්පතට අවධානය දෙද්දී සඳහන් වෙනවා පළාත් සභා අගෝස්තුවේ පැවැත්වෙනවා කියලා වාසුදේව නානායක්කාර ඇමතුමා උපුටා දක්වමින් ගෙන තිබෙන සිදු කර තිබෙන වාර්තාකරණයක්. පළාත් සභා ඡන්දය පිළිබඳව කලින් නම් කියුණා ජුනි ජූලි වල තියෙයි කියලා. දැන් මෙතුමා කියනවා අගෝස්තුවේ කියලා. ඇතැම් තැන්වල කියනවා මේ වසර තුල පැවැත්වීමේ හැකියාවක් නැති වේවි කියලා. කෙසේ වෙතත් එක් කාරණාවක් බොහොම හොඳින් පැහැදිලි වෙනවා. පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීම කෙරෙහි නම් අවධානය යොමු වී ඇති පාටයි රජයේ මැතිවරණ කොමිෂන් සභාවේ ඊළඟට විපක්ෂයේ ඉල්ලීම එයමයි කියලා පසුගිය කාලවල පුවත් වාර්තා අපට දකින්නට ලැබුණා. ඊළඟට අපි දකිනවා එම පුවත්පතේ මීට පහලින් තියෙනවා මහ බැංකු හොරකමේ මහමොලකරු රනිලුත් අත්අඩංගුවට ගන්න. අර කලින් අපි මුලින් ඉදිරිපත් කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතා පිළිබඳ කාරණාවත් එක්ක එකාසු කළ යුතු සහ ගැළපෙන පුවත් වාර්තාවක් තමයි මේ තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාත් අත්අඩංගුවට ගන්න ඕනේ කියලා එකට දේශපාලනයේ යෙදී සිටි කණ්ඩායමේම පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරපු කෙනෙක් තමයි අද මෙහෙම කියන්නේ කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අපි ඒ එක්කම ඔබ දැන් දකින වාර්තාව අනුරුද්ධ පාදිනී විශේෂඥ වෛද්‍යතුමා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමා කියනවා ලෝකයේ වැඩියෙන්ම වසවිස කන්නේ අපි කියලා. ශ්‍රී ලාංකිකයන් මිට කලිනුත් මේ කතාව යම් යම් තැන්වලින් මතු වුණා. ඒ මතු වුණාට ඒ අනුව අපි වෙනසකට බඳුන් වෙලා තිබෙනවාද? ඒ ගැන අවධානය යොමු කරලා වසවිස කණ එක අඩු කරගෙන තිබෙනවාද කියන එක තමයි මෙහිදී වැදගත් වෙන කාරණාව. හැබැයි හොයලා බැලුවට පස්සේ එන්නම ශ්‍රී ලාංකිකයෝ වසවිස කණ එකත් අනුන්ට කවන එකත් එන්නම වැඩි වෙන්න ස්වරූපයක් දකින්න ලැබෙනවා කියලා කියන්නේ. විශේෂයෙන් ක්ෂණික ආහාර අනුභව කිරීමේදී බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුයි කියලා තමයි අනුරුද්ධ පාදිනී වෛද්‍යතුමන් සඳහන් කරන්නේ. මේ එතුමාගේ මතය පමණක් නෙවෙයි බොහෝ
බොහෝ විශේෂඥයින් මේ පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය මතය පිළිබඳ විමසා බැලුවාම ඔවුන් කියන්නේ කෙටි ආහාර තුලින් බොහෝ වෙලාවට මේ පිළිකා ආදී තත්වයන්ට පත්වෙන්නට පුළුවන් වසවිස වැඩි හරියක් ඒවා අන්තර්ගත වෙනවා. ඒ නිසා හැම විටම Tamanගේ ගෙවත්තේ දන්න කියන තැනක වැවෙන එළවලු පළතුරු ටික ආහාරයට ගන්න පුළුවන් නම් ඒ වඩාත් යහපත් කියන එක. අපි යලිත් අවධානය යොමු කරමු පුවත් වාර්තා කිහිපයක් වෙත. ඉන් මව්බිම පුවත්පතට අවධානය දීමේදී දැක්වෙනවා සහල් ආනයනයෙන් කෝටි 3000ක පාඩුවක් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය උපුටා දක්වමින් තමයි මේ පුවත වාර්තා වෙන්නේ. සහල් ආනයනයෙන් කෝටි 3000ක පාඩුවක්. දැන් අපි නැවත නැවත මේ එකම මතු කරන්නට කැමති සහල් ආනයනය කරන්නට අවශ්‍යද මේ රටට කියන එක තමයි තිබෙන මූලිකම ප්‍රශ්නය. සහල් නිෂ්පාදනය ප්‍රමාණවත් පරිදි තිබෙන රටක් වෙලත්. නමුත් පරිභෝජනයට දෙන්න අවශ්‍ය සහල් ප්‍රමාණ ගත්තට පස්සේ ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණවල හිගතාවයන් සහල් හිගකම් වී හිගකම් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා කොතෙකුත් ඒ තත්ත්වයන් උඩ සහල් රටින් ගෙන්වලා හරි කන්න ජනතාවට දෙන්න ඕනේ කියන එක තමයි රාජ්‍ය ස්ථාවරයේ බවට පත් වෙන්නේ. එතකොට තමයි මේ තත්ත්වය උදා වෙන්නේ. අද පුවත්පත වාර්තා කරනවා මෝල් හිමියන් සහල් තොග සැඟවීමේ කුමන්ත්‍රණයක. මෙවැනි තත්ත්වයන් හමුවේ මොන රජයටත් සිද්ධ වෙන ඊළඟ කාරණාව තමයි කෙසේ හෝ ජනතාවට පරිභෝජනයට අවශ්‍ය සහල් හිගයකින් තොරව සැපීම. එතකොට තමයි රටින් ගෙන්වීම සිද්ධ වෙන්නේ. හැබැයි රටින් ගෙන්වන ක්‍රියාදාමයේ යම් යම් කාරණා පිළිබඳවත් මෙහිදී අපි අවධානය යොමු කරන්න ඕනේ තත්ත්වයන් තිබෙනවා සහ කියවෙන තත්ත්වයන් තිබෙනවා. මේ ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ සිදුවන දෑ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය බහින්දානන්ද අලුත්ගමගේ උපුටා ගනිමින් අද පුවත්පත කරන මේ වාර්තාකරණයේ දැක්වෙනවා මෝල් හිමියන් විසින් මේ වන විට සහල් සංගවා තැබීමේ කුමන්ත්‍රණයක නිරත වෙනවා කියලා. කවදත් මේ විදියට මෙවැනි තත්ත්වයන් නිර්මාණය වුණාම කියවෙන ප්‍රධාන කාරණාවක් තමයි ප්‍රධාන පෙළේ මෝල් හිමියන් සහල් තොග සංගවනවා. නැත්නම් වී තොග හංගගෙන ඉන්නවා කියන එක පිළිබඳව. හැබැයි ඒ අයට එරෙහිව ඍජු තීරණ ගන්න ඒ වගේම ශක්තිමත් ලෙස ඔවුන් සමග සටනක යෙදෙන්නට හැකියාවක් රජයන්ට තිබෙනවාද කියන එකත් ගැටලුකාරී. මේ සියල්ලට පිළිතුර විදියට ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ රජයට මූල් ඊළඟට ගබඩා මේ සියලු පහසුකම් රජයේ පවත්වාගෙන යනවා නම් ප්‍රමාණවත් පරිදි අනිත් පෞද්ගලික අංශයේ විමෝල් හිමියන් සහ ව්‍යාපාරිකයින් සමග තරග කරන්නට පුළුවන් කමක් පැමිණෙනවා. ඒ වගේම ඔවුන්ගේ මිල පිළිබඳව සහ මෙවැනි කටයුතු පිළිබඳව ඍජු තීරණ ගැනීමේ හැකියාවක් රාජ්‍යයකට ලැබෙනවා කියන එක පහුගිය කාලේ අපි දැක්ක යම් ආකාරවලින් ආරක්ෂක අංශ හමුදාව මැදිහත් වෙලා වී මිල දී ගැනීමේ කටයුතු සිදු කරනවා. තරගකාරී ලෙස පෞද්ගලික අංශයට සමගාමීව තරගකාරී ලෙස රුපියල් 50ට 52ට මිලදී ගන්නවා. ඒ උනත් බැරි වෙලා තිබෙනවා මේ රාජ්‍යයටත් තවමත් බැරි වෙලා තිබෙනවා මේ වී මෝල් හිමියන් සංගවන සහල් වී තොග පිළිබඳව තීරණ තීන්දුව ගැනීම ඍජුව සිදු කරන්න. ඊළඟට අපි දකින්න තවත් කාරණා කීපයකට අවධානය දෙන්නට බලාපොරොත්තු වෙනවා. දිවයිනේ තියෙන පුවතක් එක කාරණාවක් අනුර කුමාරගේ දුස්රාවට වීරසේකරගෙන් යෝකර් එකක්. පාස්කුදා බෝම්බ ප්‍රහාරී සැකකරුවෙකු වන ඉබ්‍රාහිම් මොහමඩ් නැමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවට කොහොමද ඇතුළත් කළේ කියන එක තමයි වීරසේකර අමාත්‍යවරයා විමසනවා කියලා සඳහන් වෙන්නේ. අප දැක්ක තවත් පුවත් පතකත් මේ පිළිබඳව කරුණු සටහන් වෙලා තිබුණ ආකාරය. කෙසේ හෝ අපි අවධානය යොමු කරමු අරුණ පුවත්පතට. එහි දැක්වෙනවා ඉබ්‍රාහිම් ජාතික ලයිස්තුවට ආ හැටි අනුරගෙන් ප්‍රශ්න කරන්න යයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 300ක් දුන් බවට තමයි චෝදනා නැගෙන්නේ මේ කියන ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු විදිහට පත් කරපු ඉබ්‍රාහිම් නැමැත්තාට සහ ඔහුගේ පුතුන් මේ ත්‍රස්ත ප්‍රහාරය හා සම්බන්ධ වූ බවට කියවෙනවා. ඉතින් මේ සියලු දේ හමුවේ එවැනි අයව ජාතික ලයිස්තුවට නම් කිරීම සිදු වූ ආකාරය පිළිබඳව තමයි අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කරනවා කියලා සඳහන් වෙන්නේ. ඒ අතරේ මේ ත්‍රස්ත ප්‍රහාරයට මෙහෙයවපු මෙහිදී මියගිය සහරාන් හෂීම් වැනි අය ඒ පහුගිය කාලවල පැවති රජයන්ගෙන් වැටුප් ලබපු ඔත්තුකරුව විදියට කටයුතු කරපු අය කියලත් මේ විපක්ෂ කණ්ඩායම් ජනතා විමුක්ති පෙරමුණ වැනි අය චෝදනා නගනවා කියන එකත් අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. ඊළඟට සඳහන් වෙනවා
කැලණිතිස්ස ෆියට් බලාගාරය සතියක් තිස්සේ යන හිටලා හදන්න යන දවසක් කියන්න බැහැ කියලා වෘත්තීය සමිති කියන කාරණාවක්. කැලණිතිස්ස ෆියට් බලාගාරය පසුගිය සිකුරාදා 12 වෙනිදා ඉඳලා අක්‍රිය වෙලා තිබෙනවා කියලත් මේ දක්වා යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් උදා වී නැති බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කමිටුවේ ප්‍රධාන ලේකම් AGU නිශාන්ත මහතා උපුටා දක්වමින් අරුණ ගෙනෙන වාර්තාවක් තමයි එලෙස අපට දකින්නට ලැබෙන්නේ. ඊළඟට අපි එම පුවත්පතේම දකිනවා තෙල් සමිතියේ කෝටි 1000ක් ඒත් විශ්‍රාමිකයන්ට සත 5ක සෙතක් නැහැ කියලායි කියන්නේ. සේවක සුබ සාධනය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවක සකසුරුවම් සමිතිය සතුව රුපියල් කෝටි 10ක ස්ථාවර ගිණුමක් තිබුණත් 2019 වසරේ සිට මේ දක්වාම විශ්‍රාමිකයේ කිසිදු සංස්ථා සේවකයෙකුට ප්‍රතිලාභ හිමි වෙලා නැහැ කියලා චෝදනාව තමයි මේ එල්ල වෙන්නේ. ඊළඟට අපි දකිනවා එම පුවත්පතේ මොන සෙල්ලම් දැම්මත් අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ සේවය දිගු නොවේ කියලා වාර්තාවක්. බීමතින් රාජකාරී කළයි RMB ලොක්කු ගැන විමර්ශනයක් කියලත් සඳහන් වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් මෝටර රථ ලියාපදිංචි කිරීමේ සහකාර කොමසාරිස්වරය සම්බන්ධයෙන් තමයි මේ විදිහට විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ස්වර්ණමහල් අධ්‍යක්ෂවරු කළු සල්ලි සැඟවූ හැටි නීතිපති හෙළි කරයි. ඉපයූ මුදල මෙතෙක් ගණනය කර නැහැ කියලා තමයි අරුණ පුවත්පතේ මේ වාර්තාව සමග අපට දකින්නට ලැබෙන්නේ. ඉන්පස්සේ එතුමන්ලාටම සම්බන්ධ තව කාරණාවක් තිබෙනවා. රවි ඇතුළු 8 දෙනාට සහ ඉදිරිසිංහ සහෝදරයන්ට PCR කියලා ඒ වගේම රවි කරුණානායක මැතිතුමා ඇතුළු අත්අඩංගුවට ගත්තු 8 දෙනා බැලීම සඳහා බාහිර පාර්ශවයට අමුත්තන්ට අවසර නැහැ කියලා තවම අවසරයක් ලබා දී නැහැ කියලත් අරුණ පුවත් වාර්තාවක අපට දකින්නට පුළුවන්. අපි යමු ලංකාදීප පුවත්පතට. ලංකාදීපේ දැක්වෙනවා කුලියාපිටිය රත්මල්වත්තේ බුදුමැදුරක පිළිම 4ක සිරස කඩා දමලා කියලා ගෙන එන වාර්තාවක්. ඉන්දියානුවෙක් මේ පිළිබඳ අත්අඩංගුවට ගත්ත කියලා සඳහන් වෙලා රංජන්ගේ මන්ත්‍රී ධුරය නියෝගය 24 වෙනිදාට දික් කරයි කියලයි සඳහන් වෙන්නේ. ඊළඟට අපි දකිනවා අනුරාධපුර නිවාඩු නිකේතනයක කෝටි 11ක කේරළ ගංජා විශ්‍රාමික සාජන් මේජර් බස් රියදුරු අත්අඩංගුවට කියලත් සඳහන් වෙනවා. මේ පුවතම අද ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙනවා දිවයින පුවත්පතේ අනුරපුර නිවාඩු නිකේතනයකින් කෝටි 11ක කේරළ ගංජා අල්ලද්දී විශ්‍රාමික සාජන් මේජර් පැනයයි 9ක් අත්අඩංගුවට ගංජා ඇද්ද බස් රථය පොලිස් බහරයට කියලා තමයි දිනමින මේ ප්‍රධාන සිරස්තලය කරගනිමින් අද වාර්තා කර තිබෙන්නේ. ඊළඟට අපි දකිනවා ව්‍යාපාරික ආයතනවල නළලින් වලට මීටර් දමා ගාණක් ගන්න වාසු සැරසෙයි කියලා පුවත් වාර්තාවක් ලංකාදීපේ පළ වී ඇති ආකාරය. අද අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශය බලා පිටත් වෙනවා දෙදින නිල සංචාරයක් සඳහා එරට අග්‍රාමාත්‍යතුමියගේ ඇරයුමකට අනුව. ඉන්පස්සේ අපි ලංකාදීපේම නැවත වතාවක් අපට කියවන්නට ලැබෙනවා වෙළඳපොලේ සහල් හිඟයක් කියන සිරස්තලයත් එක්ක වී මිලදී ගැනීම රට පුරා සාර්ථකව කරනවා කියලා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රකාශයක්. ඊළඟට රනිල්ගෙන් රවීට නීතිඥ සහාය හිමි වෙනවා කියලත් ලංකාදීපය අද වාර්තා කොට තිබෙන ආකාරය අපිට දකින්නට පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හැඳුනුම්පත් දිගටම කියලත් ඊළඟට උසස් පෙළ ප්‍රතිඵල අවුරුදු නිවාඩුවට කලින් ලැබෙනවා කියලත් අද ලංකාදීපයි මුල් පිටුවේම වාර්තාගෙන එන්නේ. ඊළඟට ඉතිරි මුල් පිටු වාර්තාවේ අවධානය දෙන්න දිවයින පුවත්පත ඇසුරෙන් දිවයිනේ සඳහන් වෙනවා Facebook පෙම්වතියගේ දිවිනසා ගැනීම මීගමුවේ ව්‍යාපාරිකයාට අප නැහැ සම්බන්ධය පටන්ගෙන ඇත්තේ ඇයට වයස අවුරුදු 14 දී කියලා තමයි වාර්තා කරන්නේ දිවයින මේ පිළිබඳව. ඊළඟට අපි දිවයිනේ දකිනවා අගමැතිගෙන් අර්ජුනට කොලේලියක්. පසුගියදා ලෝක කුසලාන ජයග්‍රහණයට 25 වසරක් සපිරිද්දී පැවති ඇගයීම් උළෙලේදී අර්ජුන රණතුංග එවක නායකයා එතුමා බොහොම ගෞරවනීය ඉල්ලීමක් සිදු කරනු ලැබුවා මේ ක්‍රීඩාවේ පත් වෙලා තිබෙන තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන්න කියලා අග්‍රාමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කොළ එලියක් කියලායි කියන්නේ. ඊළඟට දිවයින පුවත්පතේ අපි අනිකුත් දකින්න කාරණා මීට පෙර උපුටා ගත්තා. නමුත් එක් කාරණාවක් තිබෙනවා. දේහය ඊයේ ගුවනින් එවලා කෙසෙල්වත්තේ දිනුකගේ මලසුරට DNA පරීක්ෂණයක් වෙන්කල මිනි පෙට්ටි ලක්ෂ 8ක් හෙලිකොප්ටරේ මිනි පෙට්ටියට වෙන් කළ මිනි පෙට්ටියට ලක්ෂ 8ක් හෙලිකොප්ටරයකින් මල්ලිසින්න ලෑස්ති වෙලා. මේ හෙලිකොප්ටරයකින් මල්ලිසින්න ලෑස්ති වෙනවා වගේම තමයි මේ පිළිබඳ කරන ඇතැම් වාර්තාකරණයන් ඊට
දෙවනි නෑ කියලා තමයි අපිට බොහොම කනගාටු වෙනවත් කියන්නට වෙන්නේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් මිය යාම රටක ප්‍රධාන සිරස්තල ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වෙනවා නම් ඊට වඩා මේ රටේ මොනතරම් දේවල් තිබෙනවාද කියන පැනය තමයි අපිට අහන්නට තිබෙන්නේ. මේ තවත් එක් අපරාධකරුවෙකුගේ අවසානයක් පමණයි. අවිගත්තෝ අවියේ නැසති කියනවා වගේ අපි දකිනවා දැන් මව්බිමත් මේක තිබෙන වාර්තාකරණය මේ පුද්ගලයා නම් එවැනි පාතාල ගැටුමක ප්‍රතිඵලයක් විදිහට මේ ගියායෙක් විදිහට නෙවෙයි සලකන්නේ. නමුත් අපරාධ ක්‍රියා කිහිපයකට සම්බන්ධ බවට නම ගිය නම ලියවුණු කෙනෙක්. ඊළඟට අපි මව්බිම පුවත්පතේ දකින වාර්තා ලොව ප්‍රථම කොරෝනා ප්‍රතිදේහ සහිත දරුවා ඇමරිකාවේදී උපදී කියලා අද මව්බිම පුවතක් වාර්තා කරනවා. ඖෂධ නියාමනයේ පුටු පෙරළුනේ චීන එන්නත ගෙන්වන්නයි කියලා රවි කුමුදේශ නගන චෝදනාවකුත් අපට මව්බිම පුවත්පත ඇසුරින් දකින්නට කියවන්නට පුළුවන්කම තිබෙනවා. අපි යොමු වෙමු අද පුවත්පතට. අද පුවත්පතේ තව වාර්තා කීපයක් තිබෙනවා පුටා ගන්නට. කොවිඩ් නිසා රැකියා අහිමි වූ අය ගැන විස්තර ඉල්ලයි. මේ පිළිබඳව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් දුසිල්වා මහතාගේ අවධානය යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ආදී ක්ෂේත්‍ර කීපයක මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ඇති වූ අර්බුදකාරී තත්ත්වය නිසා රැකියා අහිමිවීම පිළිබඳ තොරතුරු වාර්තා වුණා. අපි මේ කාලවල කරපු සාකච්ඡාවලදී එහෙමත් මේ පිළිබඳව තොරතුරු අනාවරණ වීම වුණා. ලක්ෂ ගණනකට රැකියා අහිමිවීම අවදානම් තියෙනවා. තව දහස් ගණනකට අහිමි වෙලා කියලා කියවුණා. එහෙම සැබෑවටම සිද්ධ වෙලා තිබෙන අයට දැන් පුළුවන්කම තිබෙනවා පිහිටක් පතන්න තමන්ට වුණු අසාධාරණය හමුවේ. ඊළඟට අපි දකිනවා තවත් වාර්තාවක් සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය වන කැබිනට් තීන්දුව අහෝසි නොකළොත් වැඩ වර්ජනයක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියයි කියලයි එහි සඳහන් වෙන්නේ. ඒ සමග දෙවැනි රැල්ලේ රෝගීන් සංඛ්‍යාව 84644ක් සමස්ත ආසාදිත සංඛ්‍යාව 89164ක් ඒ වගේම මරණ සංඛ්‍යාවත් ඉහළ යනවා 538ක් දක්වා. අපි මුල් පුවත් වාර්තා අතරින් අවසාන වශයෙන් උපුට ගන්නේ ප්‍රදේශ රැසකට ගිගුරුම් වැසි මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. මේ සිරස්තලයේ එම නැත්නම් පුවත ඉදිරිපත් කරනවා වගේම අකුණු අනතුරු බොහෝ ප්‍රදේශවල සිදු වී ඇති බවක් දැනගන්නට ලැබෙනවා. සිදු වේවි කියලා තනතුරු අංගවීම් තිබෙනවා. ඒ නිසා වැසි සහිත කාලගුණ තත්ත්වයන්හිදී ප්‍රවේශම් සහගත වන්නට කියන එක තමයි ඔබට විශේෂයෙන් මතක් කරන්නට තිබෙන්නේ. අතුල් පිට වාර්තා කීපයක් වෙත අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ ආරම්භ කරනවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය ලෝකයට ගෙන යන කවුරුත් අත්වැල් බැඳගමු. වාහන උපාංග සම්මත මෙහෙයුම් පටිපාටිය එළි දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක්. වාහන නිෂ්පාදනය කළස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් එළි දක්වන්නට ලැබීම මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුද්දා පැවසූ බව සඳහන් වෙන මේ පිළිබඳ උත්සවයක් පැවැත්වුණා. අග්‍රාමාත්‍යවරයාගේ වගේම කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ අවස්ථාවක් උපුටා දක්වමින් තමයි මේ පිළිබඳව වාර්තා කරන්නේ. අද ලංකාදීප පුවත්පත මෙන්නේ ප්‍රධාන වාර්තාව අපට දකින්නට ලැබෙන ආකාරය අද ලංකාදීප ඇතුල් පිටුවක් තුල. ඒ වගේම එම පිටුවේම දැක්වෙනවා මේ ආණ්ඩුවේ අසාර්ථකත්වයේ නායකයන්ගේ කතාවලින් පේනවා කියලා ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියන කතාවකුත්. ඒ වගේම වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාගේ ප්‍රකාශයකුත් ගැබ්වෙනවා. සීනි පොල් තෙල් ගනුදෙනුවේ අලාභය අය කරගන්න පුළුවන් වුණත් ආණ්ඩුව සද්ද නැහැ කියලයි එතුමා චෝදනා කරන්නේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් මෙන්න ඒ ගැන වාර්තා අද පළ වී ඇති ආකාරය. ඉන් අනතුරු අපි අවධානය යොමු කරනවා මාස 3ට ජීවිත 5ක් බිලිගනි අලිමිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා උහන වම් මියුර වැසිය උද්ඝෝෂණයක නිරන්තරව දවස ගානේ පත්තරෙන් පත්තරේ මේ ගැන තොරතුරු වාර්තා වුණාට මේ ගැන සමාවෙන්න මේ ගැන තොරතුරු වාර්තා වුණාට මිනිස් ජීවිත රකින්නත් මේ වනසතුන්ගේ ජීවිත රැක ගන්නත් කළ යුතු වැඩපිළිවෙල කඩිනම් වන ආකාරයක් නම් අපට දක්නට ලැබෙන්නේ නැහැ. කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් තිබුණත් එහෙට මෙහෙට ඇදෙන ස්වරූපයක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. නිසා මේ ඉදිරි කාලය තුලදීත් කවදානම් මේ අලිමිනිස් ගැටුම විසඳේවිද කියන එක තමයි කාටත් ප්‍රශ්නයක් වී ඇති කාරණාව. ඊළඟට දිනමින වාර්තා කරනවා කපිලවස්තු ධාතුන් පිළිබඳ තොරතුරු එක්රැස් කර නිවැරදි ලෙස ජනගත කිරීම අගය කළ යුතුයි. කපිලවස්තුපුර ශ්‍රී සර්වක්ෂ ධාතු පුරාණය හා රාජකුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි පරේක්ෂණාත්මක ග්‍රන්ථය ජනගත කරමින් අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක වස්කඩුවේ මහින්ද වංශනාහිමියෝ කළ ප්‍රකාශයක් අපට දක්නට ලැබෙනවා. ජනාධිපතිවරයාට
පොත පිළිගන්වමින් කියන අවස්ථාව අපිට දකින්නට ලැබෙන්නේ ඒ සිරස්තලයේ සහිත අවස්ථාව. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට මේ වැදගත් කෘතිය නායක ස්වාමීන් වහන්සේ පිළිගැන්වූ අවස්ථාවත් මේ ඡායාරූපයේ ඇතුළත් වෙනවා. කාරණාව ඉතාමත්ම වැදගත් එකක් කියන එක බැලු බැලමට ඕනෑම කෙනෙකුට තේරෙනවා. කපිලවස්තු ශ්‍රී සර්වක්‍රිස් ධාතුන් පිළිබඳ තොරතුරු එක් රැස් කළ නිවැරදි ලෙස ඒවා ජනගත කිරීමට ගත්තු ක්‍රියාදාමය පිළිබඳව අගය කිරීමක් එක තමයි ඒ සඳහා දැක්වූ සහයෝගය පිළිබඳව අගය කිරීමක් එක තමයි මේ පිළිගැන්වීම සිද්ධ වී තිබෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරනවා අද පුවත්පතේ දැක්වෙන තවත් කාරණාවක් වෙත. සංවර්ධනය කියලා කරලා තියෙන්නේ අපේ රටට අවශ්‍ය දේ නොවේ. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඇමතුමා මේ සඳහන් කරන්නේ අදක ඊයක නෙමේ කාලයක පටන් මේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ සංවර්ධනය කියලා අපේ රටට අවශ්‍ය දේ නොවේ කියලායි සඳහන් වෙන්නේ. අනුසිරස්තල ගණනාවක් තියෙනවා. කෙසේ වෙතත් එතුමන්ලාත් මේ ආණ්ඩු තුල කටයුතු කළා. මේ සියල්ල අවබෝධ වීමත් එක්ක අතකින් සතුටට කාරණාවක්. හැබැයි ඉදිරිය හෝ නිවැරදි කරගන්නට මේ තුල කටයුතු කරනවා නම් ඒ තමයි වඩාත් වැදගත් වෙන්නේ. නැත්නම් ඒ කාලවලට ඇඟිල්ල දිගු කිරීම පමණයි අපට දකින්නට ලැබෙන්නේ. රටට දැරිය හැකි, රටට වැදගත් වෙන, රටට අදාළ වෙන ආකාරයේ සංවර්ධනයකට යොමු වීමයි වැදගත්. සංවර්ධනය තුල පරිසරය අනිකුත් කාරණා මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කරලා සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීම කාගෙත් යහපතට හේතු වෙනවා. අපි ඊළඟට අද පුවත්පතේ දකිනවා ශ්‍රී ලංකාවේ මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් සඳහා වූ යෝජනාවල දල සැලැස්මක් ජනමාධ්‍ය ඇමතිට බහර දෙයි කියලා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් සඳහා වන යෝජනාවල දල සැලැස්මක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සහ ඊට අනුබද්ධ සංවිධාන විසින් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රම්බුක්කැල මහතා වෙත බහර දුන් බව තමයි මේ පුවත් වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ. මෙන්න අද පුවත්පතේ ඒ පිළිබඳව පළ වී තිබූ ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය නියාමනය කිව්වහම බැලු බැලමටම කෙනෙකුට හිතෙන්න පුළුවන් මාධ්‍ය වාරණයකටද එහෙම නැත්නම් මාධ්‍යට අතපෙවීමක්ද මේ සිදුවෙන්නේ කියලා ඒ ආකාරයෙන් අර්ථකථනය වන්නටත් පුළුවන්. හැබැයි පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව මාධ්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති මාධ්‍යින් ට්වීට් කාර්යභාරය පිළිබඳව දැක්මක් ඇති බොහෝ දෙනා සඳහන් කරන්නේ මාධ්‍ය භාවිතය පිළිබඳව හැසිරවීම පිළිබඳව නියාමනයක වැදගත්කම දැඩි ලෙස පෙනෙන කාලයක් බවට වර්තමානය පත් වී ඇති බවක්. ඊළඟට අපි එම පුවත්පතේ අනෙක් පිටුවේ දකින සුවිශේෂ කාරණා කීපයක් තිබෙනවා. මැතිවරණ පැවැත්වීමට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය අනිවාර්යෙන්ම තහවුරු කළ යුතුයි. හිටපු කතානායක සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතාගේ අදහස් දැක්වීමක් තමයි එලෙස අප උපුටා ගනු ලැබුවේ. ඊළඟට තවත් දේශපාලන මත කීපයක් එම පිටුවේ දකින්නට පුළුවන්කම තිබෙනවා. මද්‍රසා පාසල් තහනම් කිරීම විධිමත් අධ්‍යයනයකින් සහ ප්‍රමාණවත් කතිකාවකින් අදාළ තීන්දුව ගත යුතුයි කියලා සජප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කර තිබෙන ප්‍රකාශයක්. ඒ සමගම සමගි ජන බලවේග නායකයාගේ සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් දැක්වීමකුත් අපට දකින්නට පුළුවන්. වර්තමාන ආණ්ඩුව යටතේ සෞභාග්‍ය ලැබෙන්නේ රටේ පාලකයන් ඇතුළු රාජ්‍ය පාර්ශවයට පමණයි කියලා ඒ ප්‍රකාශයකට වඩා චෝදනාවක්. ඊළඟට අධිකරණ අමාත්‍යවරයාට අදාළ කාරණාවක් තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති පරීක්ෂණ වාර්තා අප්‍රේල් මාසයේදී සම්පූර්ණ කරනවා කියලා. ඒ සමග අපි දකිනවා රටටම වැදගත් වෙන තවත් වැදගත් කාරණාවක් තිබෙනවා. 2020 වසරේදී දකුණු ආසියාවේ මාතෘ මරණ අනුපාතයේ වැඩිම වර්ධනය ශ්‍රී ලංකාවෙන් යුනිසෙෆ් සංවිධානයයි මේ හෙළිදරව් කිරීම කරන්නේ. කාලකට ඉහත ගත්තොත් ලෝකයේම මාතෘ මරණ අනුපාත අතින් ගත්තාම ඊටාම ඉහළ තත්ත්වයේ සිටි රටක් අපි ඉහළයි කියලා සඳහන් කරන්නේ. මාතෘ මරණ අනුපාත අඩුම රටක් විදියට අපේ රට සැලකුවා. කෙතරම් මුදල් තිබුණත් සැප සම්පත් තිබුණත් මැද පෙරදිග කලාපවල ගත්තාම අරාබිකරේම ගත්තාම තියෙන සෞඛ්‍ය අධ්‍යාපන මට්ටම් වලට වඩා ශ්‍රී ලංකාව බොහොම ඉහළින් ඉන්නවා කියලායි කියන්නේ. හැබැයි මෙහෙම ප්‍රවෘත්ති වාර්තාකරණයට ලැබීම කනගාටුවට කාරණාවක්. දිනමින වාර්තා කරනවා චන්ද්‍රිකා sannivedanaye පියා ශ්‍රීමත් ආතසික්ලාක් 13 වන ගුණානුස්මරණය අදටයේදී ඇති බව එතුමා නිසා ලද දේ බොහෝයි. එතුමා නිසා විවර වූ දොරටු බොහෝයි මේ රට. ඒ නිසා එතුමා විතාම කෘතවේදීව අප සියලු දෙනා ලාංකිකයන් විදියට සිහිපත් කළ යුතුව තිබෙනවා. එතුමා ගැන වගේම තමයි මේ රට දේශපාලනයේ කෘතහස්ත නාමයක් සලකුණක් තිබූ ගාමිණී දිසානායකයන්ගේ හෙටට යෙදෙන 79 වන ජන්මදිනයේ නිමිත්තෙන් සටහන් අද පුවත්පත් තුල දකින්නට ලැබුණා. මේ දිවයින සටහනයි මා උපුටා ගන්නේ රටට දක්ෂ මිනිස්
මිනිසුන් බිහි කළ යුග පුරුෂයා විදිහට හඳුන්වා දෙමින් තමයි අද මේ පුවත් වාර්තාවේ ගාමිණී දිසානායකයන් පිළිබඳව මතකාවර්ජනයක යෙදෙන්නේ. එතුමා ගැන මතකාවර්ජනයේ යෙදෙද්දී අපට ක්‍රීඩාවත් අමතක කරන්නට බෑ. ගාමිණී දිසානායකයන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩාව සඳහා සුවිශාල මෙහෙවරක් කළ බව කියවෙනවා. ලෝක කුසලානයේ දිනු අර්ජුන රණතුංග කුසලානයේ අතරන් ලංකාවට ඇවිල්ලා එතුමන් බුහුමන් දක්වන්නට ගිය බව සඳහන් වෙනවා. අවසන් බුහුමන් දක්වන්නට ගිය බව ඇතැම් තැන්වල අපට වාර්තා දකින්නට ලැබී තිබෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද අවසන් පූර්ව සටනට ප්‍රවිෂ්ඨ වෙනවා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කියලා නායකත්වයක් නෙමෙයි ඡායාරූපයට නම් යොදාගෙන තිබෙන්නේ. දිවයින පුවත්පත බොහෝ දෙනා කියන හැටියට ලකුණක් දෙකක් ගැහුවත් පිට්ටනියේ හිටියත් අපට හැඟෙන දැනෙන ආදරය දැනෙන සනත් ජයසූරියගේ රුව සහිතවයි වාර්තා කරන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා දිල්ෂාන් ඇතුළු කණ්ඩායමට මේ අවසන් පූර්ව තරගයේ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් විරුවන් පරදවා ජයගෙන ඉන්දියාව සමග අවසන් තරගයට එළඹීමට අවකාශය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඔබටත් ජයග්‍රාහී දිනක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සමුගන්නවා. හෙට උදේ යලි හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.